පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ කොට්ටාවිය පදිංචි චමින්ද අලුත්ගෙදර මහත්මයා සහ DUNS කුමාරි මහත්මිය විශේෂයෙන්ම 2021 ඔක්තෝබර් මාස 11 වෙනි දින පරලෝසපත් දුලනි නිතුන් සහ බිලිඳු දියණියට යලි මෙවන් අකල් මරණයකට ගොදුරු නොවීමට ඇගේ පරලෝක ජීවිතය යහපත් වීමට පින් අනුමෝදන් කිරීමට දෙපාර්ශවයේම පවුල්වල මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. දෙමව්පියන්ට පවුලේ ඥාතීන්ට පින්වත් දේශකයන්න් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට උතුම් ධර්ම අවබෝධය වේවා. මියගිය දියණිය ඇතුළු පරම්පරාවේ නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණී කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරා. ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලයක ඒ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු ධර්මින් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක කෙනෙක්ට මනුෂ්‍ය ජීවිතය ලබන්න පුළුවන් ලොකු භාග්‍යයක්. ඒකට හේතුව තමයි, ඇත්තටම ඒකට හේතුව ගැන කතා කරන්න අපේ ජීවිතය ගැන කතා කරන්නම වෙනවා. ජීවිතය ගැන තේරුම් නොගත්තු කෙනෙක් කවමදාකවත් බුදු කෙනෙක්ගේ පහළවීමේ වටිනාකම පිළිබඳව තේරුම් ගන්න දක්ෂයෙක් වෙන්නේ නැහැ. ප්‍රියත්නි, මේ ජීවිතේ කියන එක සාමාන්‍ය මිනිස්සු හිතන් ඉන්නවා මේ අපිට මේ පේන්න තියෙන ලෝකේ කසාද බැඳලා ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන හදාගෙන ඉඩ කඩන් අරගෙන දූදරු ඕක තමයි ජීවිතය කියලා. ඒකත්නි මේ වචනේ මතක තියාගන්න. ඒ ජීවිතයට යක්නේ අඥානය. ඇත්තරම කෙනෙක්ට බණ ඇහෙන්න කලින් ඒ වගේ ජීවිතයක පැටලෙන්න වුණා නම් ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. හරි? ඒක ඉතින් කර්මය. හැබැයි කෙනෙක් බණ ඇහිලත් මේ වටිනාකම ක්වන්ටිෆයි කරගන්නවත් ගණනය කරගන්නවත් පුළුවන්කම නැති අවස්ථාවක දිත් බණ ඇහිලත් ඒත් යන්නේ ජීවිතේ පැත්තට නම් අත දාන්න. ඒක තමයි මේ ලෝකේ කෙනෙකුට කරන්න පුළුවන් ලෝකේ දෙන අඥානමකම තමයි ඒක. මොකද ජීවිතේ මිනිස්සු හිතන් ඉන්න පැත්ත සරුයි කියලා ඇත්තටම සරු නෑනේ. දැන් කෙනෙක් හිතන් ඉන්නවා නම් කසාද බැඳලා යාන වාහන හදලා ඉඩකඩම් හදලා මේ ජීවිතේ සැප හොයනවා සතුටු වෙනවා කියලා ඇත්තටම විවාහ ජීවිතයක දරුවෝ හදාගෙන ඉන්න ජීවිතයක
ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියන මේ ජීවිතවල තියෙන්නේ මා හිස් බවක්. මිනිස්සු ඒ හිස් බව වහන්න එක එක උපක්‍රම පාවිච්චි කරනවා. ඉරිදට මුහුද යනවා. සෙන්සුරාදට මූවි එකක් බලන්න යනවා. බැරිම නම් නයිට් ක්ලබ් එකකට හරි යනවා. ඒත් බැරිම නම් මත්පැන් පානය කරන්න පටන් ගන්නවා. හැම තිස්සෙම මිනිස්සු චේන්ජ් එකක් හොයන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. ඒකාකාරී වැඩක් නැති පණ නැති ජීවිතේ වැඩක් නැහැ. ඒ නිසා ඕක තේරෙන්නේ නැහැ. ඇත්තටම තරුණ දරුවෙක් අරගෙන බැලුවොත් ඕක ලේසියෙන් තේරෙන්නේ නැහැ. ඒක ගිහිල්ලාම බලන්න ඕනේ ඒක කොහොමද කියලා. හැබැයි මේ නිර්ර්ථක ජීවිතේ කොච්චර අපරාධයක්ද කියනවනම් දැන් තරුණ දරුවෙක් ගත්තොත් අපි තරුණ දරුවෙක්ගේ කෙල්ලෙක් කියලා ගන්නකො. ඒ කෙල්ල අවුරුදු 18ක් 19ක් 20ක් වෙද්දී ටිකක් අර පෙනුමට එනවනේ. නිකන් අපි කියන්නේ මොකද්ද? නිකන් බලන්න පුළුවන් මට්ටමකට එනවනේ. හැබැයි ඒ රූප කෑල්ල විකුණගෙන වගේ ඒ කාලේ විවාහ වෙලා දරුවෙක් මල්ලෙක් හම්බුනාට පස්සේ අවුරුදු 23ක් 22 දී මේ සමහර ළමයි ඉන්නවා හරිම දැක්කම ප්‍රියයි ප්‍රියකාරයි. ටික දවසෙන් ආරංචියක් කරනවා දරුවෙක් ලැබෙන්න යනවා කියලා. දරුවෝ එහෙම ලැබිලා එනකොට අවුවට ඇද වෙච්ච දොරවල් වගේ මූණකට හොයාගන්නත් නැහැ. يعني මා ඊට පස්සේ එතනින් එහාට ජීවිතේ ඉවරයි. එතකොට අර සුන්දරත්වය, අර රඳා පැවැත්ම, අර ලස්සන, අර තිබ්බ ප්‍රියකරු ජීවිතේ ඒව නැහැ. ඇත්තම කතාව ඒ ප්‍රියකරු ජීවිතේ එතනින් ඉවර වෙලා යනවා. ඊට පස්සේ ජීවිතය අපායක් බවට පත් වෙන්නේ නොහිතාම කිපින්වන්නේ. මොකක්ද නොහිතා සිද්ධ වෙනවයි කියලා කිව්වේ? හැයි බලන්න ඊට පස්සේ දැන් ඒගොල්ලෝ බැඳලානේ. දරුවෙක් මල්ලෙක් හම්බ වෙනවා. ඊට පස්සේ දරුවෝ ලොකුමාත් කරන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විඳින වේදනාව සල්ලි වලට දරුවෝ ලොකු වෙන්නේ නැහැ. සල්ලි වලට දරුවෝ ලොකු වෙන්නේ. ඒ දරුවෝ බඩේ තියාගෙන හදලා එළියට ගෙනාවට පස්සේ දරුවට අදාළ කරන සියලුම අවශ්‍ය පහසුකම් ටික සපයලා දීලා වැසිකිලි කැසිකිලි කරනකොට ඒවා හොදලා පීදාලා දීලා ජීවිතේ දරුවෙක්ව හදන්න අම්මා කෙනෙක් ගන්න වේදනාව වෙහස අම්මා කෙනෙක්ටම දැනෙනවා මිසක් දරුවෙක්ට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අම්මා දරුවෙක් හදන්න පැත්තකින් බල්ලෙක් හදන්න කොච්චර අමාරුද කියලා හිතන්න. උදේට බේත් දෙන්න ඕනි, අවසට බේත් දෙන්න ඕනි, නාවන්න ඕනි, මැක්කෝ බලන්න ඕනි, පීරන්න ඕනි. බල්ලෙක් හදන්න එච්චර අමාරු නම් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න කොච්චර අමාරු වෙද්ද? ඒ ජීවිතේ මහා පීඩාවක්. හරිද පින්වත්නි? එතකොට මෙන්න මේ බාහිරින් අපි එකතු කරගන්න දේවල් වලට වටිනාකමක් දෙන්නේ යෑම තුල ජීවිත අවසානයේදී ඔබ નિසරු දේවල් සරු විදියට ගත්ත අඥානිය බවට පත් වෙනවා. එහෙම කරන්න එපා. සාරංච සාරතෝ ඤත්වා. සරු දේම සරු විදියට ගන්න. දැන් ඕකෙ මෙහෙමකුත් තියෙනවනේ. දැන් ඕකේ කෙලවර අපිට තියෙන්නේ මොකද්ද බලන්නකෝ. දැන් ඔහොම අපි ජීවත් වෙනවා කාලය. 20 30 වෙනවා, 30 40 වෙනවා, 40 50 වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි වයසයි. ඊට පස්සේ අපි දිරලා ගිහිල්ලා. ඊට පස්සේ අපි වියකිලා ගිහිල්ලා. තරුණ කාලේ දාපු සෙල්ලම් ඒ කාලේට දාන්න බෑ. ඒ වියකීමත් එක්ක ජීවිතය අවසාන කාලේදී ලෙඩ වෙන්න උනහම දැන් ඔය අපේ ආච්චේ අම්මා අවුරුදු 80ක් විතර වෙනවා. දැන් ස්පිරිතාලේ කියලා ඊයේ පණිවිඩයක් එවලා තිබ්බා. ඉතින් ඒ කාලේ මට මතකයි ඒ කාලේ දරුවෝ ටික කොහොම වට කරගෙන කොරහකින් මුළු ඔක්කොම කෑම බෙදනවා. කෑම කවනවා. පුදුම හයියක් හත්තියක් තිබ්බේ. දැන් නිකන් පිංගනි වේලිච්ච වැටකොළු කරල් වගේ. වැඩක් මේ කියන්නේ ඒ ජීවිත ගණ්ඩ දෙයක් නෑ. මගේ පින්වතුන්ලා හිතන්නකෝ ඔබට ඒක වෙන්නේ නැද්ද කියලා. දැන් ඔබට නම් වෙලානේ. තව කට්ටියක් යනවා, කට්ටියක් එතනට එනවා. ඊට මේ ජීවිතයේ අවසානයේදී මේ වගේ මරණයෙන් කෙලවර වෙනවා නම්
ජීවිතය අවසානයේ වගේ ලෙඩවීමෙන් කෙලවර වෙනවා නම් ජීවිතය අවසානයේ වගේ වයසට යෑමෙන් කෙලවර වෙනවා නම් මොකක්ද ජීවිතයේ අර්ථය? හම්බ කරපු සල්ලි කන්නද? හම්බ කරපු ගෙවල් ගෙනියන්නද? ජීවිතේ මරණයත් එක්කම සල්ලි, ගෙවල්, දොරවල්, යාන වාහන අපිට පොඩි කාලේ උගන්වන්න සුන්දර සිහිනේ ජීවිතේ නෑ. පොඩි කාලේ ඉඳන් කියලා දෙනවා හොඳට ඉගෙන ගනින්, රස්සාවක් කරපන්, හොඳ දරුවෙක් හදපන්, පුතෙක් හදපන්, දුවෙක් හදපන්, සාසනයට එකෙක් දීපන්, හමුදාවට එකෙක් දීපන්, දුව ඩොක්ටර් කෙනෙක් කරපන්, ඉංජිනේර කෙනෙක් කරපන්, ඊට පස්සේ උඹට සතුටින් ඉන්න පුළුවන් ඔය කියන දුව ඉංජිනේරුවරියකුත් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ ඔයගලන්ට සැනසීමෙන් ඉන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවා නම් ඒකම බොරුවක්. ඊට පස්සේ ඔයගලන්ට සැනසීමෙන් ඉන්න පුළුවන්. හැබැයි මහා පොළවේ නෙමෙයි. එක්ක වීල් චෙයාර් එක, එක්ක ස්පිරිතාලේ යන්නක. ජීවිතය අවසානයේ පින්ගත්නි අපිට අනිවාර්යෙන් එච්චර කාලයක් අපි ජීවත් වෙලා හිටියොත් අපිට ක්ලිනික් පොතකුත් අරන් ක්ලිනික් ගානේ රින් ගන්නත් වෙනවා. අපිට ඩෙන්ටල් එකේ පොතකුත් අරන් දත් දාන්න හරි තියෙනව සුද්ධ කරන්න හරි ඩෙන්ටල් ගාන රින් ගන්නත් වෙනවා. කැන්සර් එකක් කියම හැදුනොත් ඉඳලා හරි කැන්සර් හොස්පිටල් ගානට ඇවිල්ලා ඒ කැන්සර් හොස්පිටල් වල ක්ලිනික්ස් වල ඒවට අදාළ සැර බෙහෙත් එක්ක ජීවිතේ වාසය කරන්නත් වෙනවා. ඕක තමයි ජීවිතයේ ඇති. ඉතින් ඔබට පුළුවන් නම් ওই ජීවිතේ තේරුම් අරගෙන ඒ નિසරු දේවල් පැත්තට අත දාන්න නැතුව සරු දේවල් පැත්තට ජීවිතය අත දානවා. එනි මේ ඇත්තටම සාමින්හන්සේ නමක් කියන්නේ හරි ලොකු රැකවරණයක්. සාමින්හන්සේ නමක් ගාවේ හිටියත් මේ කතා ටික ඇහෙනවනේ. ඒතකොට මේක ඇහෙන්නේ එයාලගේ මනස ශක්තිමත් වෙනවා. මේ ජීවිතේ නිකම් මේ වැඩ කරලා හිස් සති මෙරළ යන හිස් මිනිස්සු බවට පත් වෙන්න එපා. ඒකම අපරාධයක්. 34 30000 ඔට්ටු වෙන්න නෙමෙයි ජීවිතේ ලැබුණේ. එහෙම වුණත් කමක් නැහැ සරුවතර ජීවිතයක් යනවනම්. හිතන්න ඒමත් කරලා කර්මත් රැස් කරගෙන අනාගතයේදී අපාගාමී වෙන්න වුණොත් සංසාර ජීවිතේ. ලෙඩ වෙනකොට වයසට යනකොට දිරන්න වුණොත් මැරෙන්න වුණොත් වියකෙන්න වුණොත් මොකද කරන්නේ? කාටද කියන්නේ? ඉංගන්නේ ජීවිත යථාර්ථය කියන එක හැම කාලෙකම අහන්නත් ලැබෙන්නේ නැති නිසා මේ බුද්ධෝත්පාද කාලෙදි මේක තේරුම් අරගෙන ඊතර වෙලා ගියේ නැත්නම් සංසාර ජීවිතේට වැටෙන්න වෙනවා භයානක විදියට. නිසා දැන් අර අනිත් මිනිස්සු කරනවා වගේ රැකිරක්ෂා කරලා අම්බ කරලා ගෙවල් දොරවල් හදලා ඉඩකඩම් හදලා දරුවෝ හදාගෙන ජීවිතේ විනාශ කරගන්න යන්න එපා. මම කියන්නේ. ඔබ විතරක් නෙවෙයි බණ ටික අහන්නේ. එළියෙත් බණ අහනවනේ. ඒව කරගෙන නම් මේ වෙනකොට ඒව වෙලා නම් දරුවෝ හදලා නම් එතකොටත් ඔප්ෂන් එකක් තියෙන. හැබැයි මේ තරම් පවර්ෆුල් නෑ. මේ තරම් ශක්තිමත් නෑ. මේ තරම් වේගයක් එකට දාන්න බෑ. එතකොට ඔබට සිද්ධ වෙන්නේ තියෙන දේවල් ටික දැනෙන්නේ නැති වෙන්න ගලව ගන්න. ඇඟට පතට දැනෙන්නේ නැති වෙන්න තියෙන ඇන ටික කුණු ටික ගලව ගන්න. වේගෙන් ඇනිලා තියෙන පුතා දුව ස්වාමියා භාර්යාව ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මේ ඔක්කොම අරගෙන මේ ඔක්කොගෙම අනිත්‍ය දකින්න මේ ඔක්කොම මැරලා ඉන්නවා දකින්න මේ ඔක්කොම සොහනක ඉන්නවා දකින්න මේ ඇක්සිඩන්ට් වෙලා කතා කරගන්න බැරුව ජීවිතේ මන්ද බුද්ධික තත්ත්වයටපත් වෙලා තියෙනවා කියලා බලන්න දකින්න අන්න දකින්නකොට තේරෙනවා ජීවිතේ මේගොල්ලොත් එක්ක යන්න තියෙන කතාවේදී මේ ස්කන්ධ පහත් එක්ක පංච පාදානස්කන්ධයත් එක්ක යන්න තියෙන කතාව ස්ථීර සාර එකක් නෙමෙයි දුකෙන් පෙරිච්ච තැනක් කියලා. අන්න ඒකනේ මාගන්ධිය බුදුරජාණන් වහන්සේ අර ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමං සුඛං. ගාථාව කිව්වට පස්සේ මාගන්ධි කියනෝනේ අනේ ස්වාමීනි සාදු සාදු ආරෝග්‍ය පරමාලාභා මේ බලන්නේ ස්වාමීනි මගේ ඇඟත් මේ වගේම නිරෝගී අපේ බ්‍රහ්මණියත් ඕකම කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධි ඔය කන කාපු දේවල් වැසිකිලි කරන ওই ශරීරයේ තියාගෙන සාපිපාසාව පව ওই ශරීරයේ ලඩක් වෙලා තියෙද්දි ආරෝග්‍ය පරමාලාභා කියන ලැජ්ජ නැද්ද? ඔය කුණු කයට නෙමෙයි මම මේ ආරෝග්‍ය පරමාලාභා. එක්කේ සිතට.
මේ ජීවිතය හරි වෙනස්. මේ ජීවිතේ අපිට අවසානයේදී ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණයෙන් කෙලවර කරලා අන්න එක තමයි ඊළඟ භයානක එක. මරණයෙන් කෙලවර කරලා අත තියන්න වෙන්නේ භයානක සංසාර ගමනකට. අන්නේ භයානක සංසාර ගමන කවර ආකාරයකක්ද දන්නවද? කෙනෙක්ට දරන්න පුළුවන් වේදනාවක් නෙමෙයි සංසාරේ තියෙන්නේ. ඔය නිමි ජාතකේ නිමි රජතුමාට පූර්ව භවයේ පේනොන් පූර්ව භවයේ අපායිනම් ආවේ කියලා. නිමි රජතුමා ගාවට ගෙනල්ලා ඊට පස්සේ නිමි රජතුමා මොකද කරන්නේ? මේ පාර ඉපදිලා නිමි ජාතකේ නිමි කුමාරයා රජකම ලැබෙයි කියලා මට රජකම එපා කියලා අන්ධෙක් ගොළුෙක් බීරෙක් වගේ ඉන්න ඕනි කියලා මං හොඳට හිටියොත් මට මේ රජකම මේ පාරත් කරලා ආයෙත් නිරේට යන්න වෙනවා කියලා දැනගෙන අන්ධ ගොළු බීරෙක් වගේ රඟපාන්න ගත්තා. පින්වත්නි නිමි කුමාරයාගේ තාත්තා ඇවිල්ලා රජතුමානේ විෂගෝර සර්පියෝ දානවලු ඇඟට. විෂගෝර සර්පියෝ දාද්දි නිමි කුමාරයා කල්පනා කරනවා මූ කෑවොත් එකපාරයි මැරෙන්නේ. අපායට ගිය පිච්චිල්ල දන්නේ මමනේ. මෙයා කෑවොත් එකපාරයි එක වේදනාවයි චුට්ට වෙලාවකින් ඒ වේදනාව නිරුද්ධයි. අපාය අවුරුදු ගානක් කල්ප ගානක් විඳින්න වෙච්ච වේදනාව. ඒක මිනිස්සුන්ට දැනෙනවා නම් පින්වත්නි මේ පාර මේ තියෙන පුංචි සැප වේදනාවල් වල මුලා වෙන්නේ. ඒ වයින් කිරීම කොච්චර දුකක් වුණත් ඒ වයින් කළා දානවා මෙහෙම කරද්දි. කෙනෙක් අයින් නොකරන්නෙම කෙනෙක්ට අයින් කරන්න හිතෙන්නේ නැත්තෙම එයාට මේ බුදුදහම පිළිබඳව අවබෝධයක් නැති නිසා. ඒ නිසා මගේ පින්වතුන්ලා ජීවිතයේ හොඳට මේ මරණ සති භාවනාවන්නේ මරගෙන කරන්න. තේරෙනවද මම කියන්නේ? හැම තිස්සෙම කල්පනා කරන්න සුදුසු එකක් තමයි මරණය කියන එක පිළිබඳව. හොඳට කල්පනා කරන්න. මම මේ ජීවිතයට ඉපදුනේ මැරෙන්නමයි. එහෙම කල්පනා කරන්න. අංක 1 මම මේ ජීවිතයට ඉපදුනේ මැරෙන්නමයි. මම කවදාරි දවසක මැරෙනවාමයි. එන්නේ මරණයත් එක්ක මට මේ සියලුම ලෝකේ අහිමි වෙලා යනවාමයි. මට මේ ලෝකේ අහිමි වෙලා යනවා. ඒ අහිමි වෙනකොට මට මගේ තාත්තා, මට මගේ අම්මා, මට මගේ අක්කලා, මට මගේ යාළුවෝ හැමදේම නැති වෙලා යනවා කියන එක පිළිගන්නේ ඔන්න අපිට කල්පනා වෙද්දී අපිට මේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් එනවා. දෙයියනේ මං කවදාරි දවසක මැරෙනවා නම් මේ භෞතික සම්පත් එකතු කරලා භෞතික සම්පත් පස්සේ දුවලා ළඟා කරගන්න යන ජීවිතේ කුමන ආකාරයකද නේ? මොන ජීවිතයක්ද මම මේ දුවල ලං කරගන්න හදන්නේ? ඊළඟට ඔබට බලන්න පුළුවන්. මං විතරක් නෙමෙයි මැරෙන්නේ. තව කවුද මැරෙන්නේ? මගේ අම්මත් මැරෙනවා. මගේ තාත්තත් මැරෙනවා. මගේ යහළු එහෙලියොත් මැරෙනවා. මේ මරණයන් ඉස්සරහා දැන් හිතන්නකෝ ඔබ ජීවිතුන් අතර ඉද්දිම ඔබේ අම්මා මැරෙන්න පුළුවන්. ඔබ ජීවිතුන් අතර ඉද්දිම ඔබේ අම්මා මැරුණොත් ඔබ එතනින් එහාට යන්න වෙන සංසාරේ දැන් මේ අම්මලා සදාකල් ඉන්න ආපු අයද නේ? මේ අම්මලා ඊට අනිදන මැරෙන්න පුළුවන්. මිනිස්සු මැරෙන්න පිටින් මෙහෙම කරද්දි. මැරුණාට පස්සේ ඔබට ජීවත් වෙන්න වෙන්නේ තනියම. අම්මාගේ සංසාර ගමන යන්න ඕනේ. තාත්තලගේ සංසාර ගමන යන්න ඕනේ. මල්ලිලගේ සංසාර ගමන යනවා. අක්කලගේ සංසාර ගමන යනවා. අයියලගේ සංසාර ගමන යනවා. මේ ආකාරයට තමන්ගේ මරණය පිළිබඳව නිතර දෙවේලේ කරන කල්පනාවකින් යුක්ත මනසක් නම් එයාගේ ඔළුවේ පැක්ට් වෙච්ච ධර්ම කාරණා ගොඩක්. කවුරු ඇසුරෙන්ද? මරණ සතිය කියන කැසුරෙන්. මොකක් ඇසුරෙන්ද? මරණ සතිය කියන කැසුරෙන් පැක්ට් වෙච්ච ධර්ම කාරණා රැසක් මේ පොත්පත් වලින් හොයන්න බැරි බොහෝ දේවල් මනසේ රැඳෙන්න පටන් ගන්නවා ජීවිතය පිළිබඳව. පින්ගන්නේ මරණ සතිය වඩපු භික්ෂුව ඇත්තටම යා මේ බාහිර ලෝකයේ කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. මගේ පින්වතුන්ලා හිතන්න. මගේ පින්වතුන්ලාට ලෙඩක් හැදෙනවා. අපි તો කොරෝනා හැදුණා කියලා. හොඳයි දෙන්නේ. ඔන්න කොරෝනා හැදිලා ඉන්නවා. කොරෝනා හැදිලා අලුත් වර්ෂන් එක හැදුණා කියලා හිතන්න. මැරෙනවමයි කියලා. ඔන්න දැන් ඔය පින්වතුන්ලාට හැදිලාද ඔන්න ගිහලා අයිසොලේෂන් රූම් එකක දාලා තියෙනවා. අයිසොලේට් කරලා.
දැන් තියෙද්දි ඕගොල්ලන්ට නිකන් එතන ඉදි දැන් තව දවස් 3කින් 4කින් මැරෙන්න යන්නේ කියලා ඔබට මතක් වෙනවා. ඕගොල්ලන්ට ඕනේ වෙන්නේ ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලන්ට ඕනේ එතනත් ඉඳන් ෆිල්ම් එකක් බල බල ඉඳලා මැරෙන්නද නැත්නම් මම ඒ වගේ තැනකට හොඳ ටීවී එකක් ගෙදලා ඕගොල්ලන්ගේ අයිසොලේෂන් රූම් එකට ලොකු ටීවී එකක් ගෙනල්ලා මේ අලුත් මූවි එකක් දාලා දෙනවා. බල බල ඉන්න කියලා. වැඩක් තියනවද? ඔයගලන්ට පුළුවන් ද හිත හදාගෙන සතුටින් බලන්න. ඇයි බලන්න බැරි? ඇයි දෙයනේ මේ දැන් අයිසොලේෂන් රූම් එක දාලා මම මැරෙන්න වැටලා ඉන්න හාදුරුවම ටීවී පෙන්වන්න හදනවා. ඔහොම කියයි ඔබ. මේ පිස්සුද මන් දන්නේ ටීවී පෙන්වන්න හදනවා මම මැරෙන්න වැටලා ඉන්නවා මං කි. කොහමද මැරෙන්න වැටලා ඉන්නකොට මම කැලිප්සෝ එකක් ගෙනල්ලා. දන්නවද කැලිප්සෝ කියන්නේ මොනවද කියලා? කැලිප්සෝ ටීම්ස් තියෙනවා අර මේ ඉස්සර හවසට බීච් වලේ මිදියෙන්නේ. গিitar එකකුයි අරන් එනවනේ. පිනාවකුයි ඔය වගේ අරගෙන එනවා. අරන් ඇවිල්ලා දැන් මේ මැරෙන්න වෙලා ඔබ මේ පණ අදිනවා මං ඉතින් අනේ පවුනේ මේ ළමයි හරි ආසයි ලෝකෙට කියලා කැලිප්සෝ එක ඔය කැමති සින්දුවක් තියෙනවද මොකක් හරි මේ නැගිටින්න කැමති සින්දුවක් තියෙනවද කියලා සින්දුවක් ගස්සනවා. දැන් සතුටින්ද නැත්තම් මේ මලවදේ උසයි යන්න කියන්න පුළුවන්. කියන්න මට. ඒකත් හරියන්නේ. දැන් මොනවාද කැමති? තව බලමු. හා කන්න කැමති ඔයගොල්ලෝ. කවුරු කෙනෙක් කන්න කැමති කෙනෙක්. ඔනයාට මොකද කරන්නේ දවස් 3-4කින් මැරෙනවනේ. මං කර ලංකාවේ හොඳම හොටෙල් එකකින් ග්‍රෑන්ඩ් මොකක් හරි කෑම එකක් ඕඩර් කරලා ලොකු බේස මොකට දාන් ඇවිල්ලා කවනවා කට ඇර එපා කියද්දිත් මෙහෙම ඇරලා දාලා කොට කවන්න හදනවා දැන්. දැන් මේක වදයිද නැද්ද? මොලේ කියලා කලඳක් තියෙනවනේ දැන් තේරෙන්නේ බෑ. මේක කරදරයිනේ මිනිස්. හරි. බොන්න මොනවා හරි කැමතියි ඔබ? වැඩ නෑ පින්ගන්න. ඔන්න කවුරුයි තාත්තා ඉන්නවා. තාත්තා සාමාන්‍යයෙන් කැමති කකුල් දෙක මෙහෙම මිරිකනවට තාත්තා කැමති. අනේ ඉතින් තාත්තේ රිදෙනවදෝ කියලා අපි ගිහලා කකුල් දෙක මිරිකනවා. මේ තාත්තා මැරෙන්නකොට කොයි ලෙඩ හැදුනම මේ අතපය රිදෙනවා අල්ලන්න බෑ. හරි. දැන් අපි මෙහෙම මිරිකනකොටත් එයාට දුකයි. දැන් මොකද අපි කරන්නේ? කන්න දීලත් බේරෙන්න බෑ. බොන්න දීලා බේරෙන්නත් බෑ. ටීවී පෙන්නලා බේරෙන්නෙත් බෑ. සින්දු කියවලා බේරෙන්න බෑ. දැන් නටන්නද අපි? හොඳයි. නටුම් කණ්ඩායමකුත් ගෙනල්ලා නටවමු. එතකොට යාරියට ඕක බලලා සතුටු වෙවි ඉන්න පුළුවන්. බෑ. හැබැයි මං ගෙනල්ලා කන ගාව සාමින්හස්සේ නමක් ගෙනල්ලා පිලිත් නූලක් යට ගහලා ගියා. ඒ වඩා සනීප ඔතනදී අරවද ස්වාමින්වහන්සේ වෙල පිරිත් නූලකට ගහපු එකද? වඩා සනීප 8K මූවි එක 4K මූවි එක බලන එකද? වඩා සනීප සයිසේ නමක් ඇවිල්ලා පිරිත් ටිකක් කියලා යන එකද? වඩා අර්ථවතුත් ස්වාමින්වහන්සේගේ පැමිණීම වඩා රසවත්ව කිසිම ගැටලුවක් නැතුව විඳින්න පුළුවන් මොමන්ට් එකක් ස්වාමින්වහන්සේ නමගේ වැඩමින් පාවයි. දැන් ඔබ ඒක පාටේ කාමයේ එපා වෙලා මේ ධර්මයේ පැත්තට හැරුණේ මොකක් නිසාද? අයිසොලේෂන් රූම් එකේ ඉන්න නිසා නේ පිටන්නේ. මේ වෙනකොටත් ඔබ අයිසොලේට් කරලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ඔබ එක පීරියඩ් එකකට අයිසොලේට් කළා. අපි ඔක්කොම අයිසොලේෂන් රූම්ස් වල හිර වෙච්ච හිරකාරයෝ. කොරෝනා නම් හැදුනම බේරෙන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිතයකින් ලෙඩ රෝගය හැදුනම ආයි බේරෙන්න පුළුවන්. මැරෙනවමයි. ආයි බේරෙන්න බෑ පින්වත්නි. ආයි කොයි බේරෙන්නද? කොරෝනා හැදිලා බේරෙන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිත ජාති පච්චය ජරා මරණ. මනුෂ්‍ය ජීවිතය ලැබුණා නම් මැරෙනවාමයි. දැන් ඕගොල්ලෝ ටීවී බල ඉන්න දෝනේ, කෑම කකා ඉන්න දෝනේ, සංඝයා වහන්සේ නමක් බල ඉන්නද try කරන්න ඕනේ. ඇයි? දැන් මැරෙන්න ලෙඩේ හැදිලා තියෙන්නේ. ඉපදුනා නම් මැරෙනවා. මැරෙන්න වෙන සියලුම ලෙඩේ හැදිලා ඉවරයි මේ වෙනකොට. දැන් ඔබ කල්පනා කරන්න මගේ පින්වත්නි. මැරෙන්න හැදිච්ච ලෙඩෙත් එක්ක මම මේ මැරෙන්න යනවා. හැබැයි අර මැරෙන්න ඉන්නේ කාට? දැන් එහෙම අපේ මිනිස්සු පින්වත්නි දැන් මෙහෙම
ඔබ හිතන්නකෝ මෙහෙම තියෙනවා එල්ලුම් ගහ මිනිහෙක් ඉන්නවා මෙහෙම. එයා පියවර 60කින් හෝ පියවර 70කින් එල්ලුම් ගහට එනවා. ඒ එන අතරතුර අඩියෙන් අඩි එල්ලුම් ගහ ගාවට එද්දී එයා අඬන්න දෝනි, එයා සතුටු වෙන්න දෝනි. එයා මේ එල්ලන්න ගෙනියන්නේ. එයා සතුටු වෙන්න දෝනි, එයා අඬන්න දෝනි. එයා අඬන්නයි ඕනේ. හැබැයි ඔබ දන්නවද? ඔය එන අතර තමගේ අරහිර කාර්යව මෙහෙම කළා එන අතරමැදිදී ඔය කාට හරි දිවේලියට දාන්න කියලා දිවට මීපැණි බින්දුවක් දැම්මොත් අරුවට මරණය අමතක වෙලා මීපැණි වලට රහට මුලා වෙනවා. මුලා විතර. මේ මරන්න එකයි යනවා. මුලා. මේ ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනුව නවත්ත ගන්න බොරුවට නිකන් මේ අනම්මනම් කරලා අපේ මූණේ ලස්සන පෙන්නලා ක්‍රීම් ගාලා නේල් පොලිෂ් ගාලා එළියට අපි ලස්සන පෙන්වන්න හැදුවට වැඩක් නෑ. අපේ ජීවිතේ සම්පූර්ණයෙන් ඇතුළාන්තයෙන්ම නරකයි. අපි ස්වභාවිකවම වයසට යන ස්වභාවයෙන් යුක්තය. අපි ස්වභාවිකවම ලෙඩවෙන ස්වභාවයෙන් යුක්තය. ලෙඩවෙන ස්වභාවය ව්‍යාධි ස්වභාව කියන්නේ ජරා ස්වභාවය මරණ ස්වභාවය කියන මෙන්න මේ ස්වභාවයන්ගෙන් යුක්ත අපි ඒ ස්වභාවයන්ගෙන් වෙලිච්ච අපේ ජීවිතේ ජීවත් වෙන්න යනවා කියන එක පින්වත්නි හරිම අපරාධය. හඳේ ක්‍රිකට් ගහන්න යනවා වගේ මෝඩ වැඩක් ඒක. හඳේ ක්‍රිකට් ගහන්න ගියොත් බෝල බිමට වැටෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය අඩු නිසා. ඒ වගේ ජීවිතයට ආසා කරන්න එපා. ආත්මය සමතුලිත කරන්නත් එපා. ආත්මය দমনය කරන්න. සිතවිලි මරන්න. ලෝකයේත් එක්ක ඔබට ජීවත් වෙන්න හිතෙනවා නම් ලෝකයේත් එක්ක නැවත නැවත වැටිලා ජීවත් වීමේ අවශ්‍යතාවය ඔබට තියෙනවා නම් ඔබ මේ පාරත් මේ ජීවිතේ පරාද වෙච්ච අය බවට පත් වෙයි. හැබැයි යම් කෙනෙක් ජීවිතේ පිළිබඳව හරියට තේරුම් අරගෙන මේකයි මට කියන්න ඕනේ. යම් කෙනෙක් ජීවිතේ පිළිබඳව හරියට තේරුම් අරගෙන ඒ ජීවිත පණිවිඩය ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් එයා පිඟුනි ක්‍රමානුකූලව දැන් මං ගාව පැවිදිලා ඉන්නවා සායන්ස්ලා 23 නමක් පමණ ඔක්කොලම. බලන්න මේ ජීවිතේ තේරුම් ගත්තයි ජීවිතය අතහැරලා සමහරු ගත්ත කෑම එක වැඩට යන්න ගත්තු කෑම එක කනගමන් කොයිද පිඟුනි මේ දුවන්නේ කියන වචනේ ඇහිලා කෑම එක වහලවිල්ල මහාන වෙන්නේ. බලන්න. එහෙම ඥානවන්ත පිරිසකුත් අපි අතර ඉන්නකොට දැන් ඔබ මේ සංසාරයේ ප්‍රමාදීද අප්‍රමාදීද කියලා තම තමන් තනි මේ පුංචි දරුවාගේ නම් මේ හැමෝම මම පුංචි කියලා කතා ඔබ මේ සසරේ දැන් ප්‍රමාදයිද අප්‍රමාදයි? ඔබ ප්‍රමාදයි. ඔබ කාම ලෝකයේත් එක්ක ප්‍රමාද වෙලා. ඔබ හීන මවන්නේ දාලා යන්න වෙන යකඩ ගොඩවල් ගැන වාහන ගැන. ඔබ හීන මවන්නේ දිරෙන රූප ගැන. ඔබ බලාපොරොත්තු තියන්න හදන්නේ ලෙඩ වෙන පිළිකා හැදෙන ශරීර ගැන. ඔබ ආදරය කියලා හිතාගෙන මහා ලොකුට එල්ලෙන්න හදන්නේ ජීවිතේ තප්පරයක් පාසා වෙනස් වෙන චිත්ත පරම්පරාවක්මද? ඔය ආදරේ සදාකාල තියෙන්නේ. ඔය ආදරේ සදාකාල තියෙන්නේ නැති නිසා සදාකාල තියෙන යථාර්ථයේ තියෙන ජීවිතයේ තියෙන අන්නෝකයි යථාර්ථයේ තියෙන රියැලිටි ජීවිතයේ තියෙන ඔබට කොතනද ඔබේ ජීවිතය කියව ගන්න පුළුවන්? ඒ ජීවිතය කියව ගන්න පුළුවන් තැනට ජීවිතය යට කරගන්න. ඒ ජීවිතය කියව ගන්න පුළුවන් හොඳම රාමුව තමයි බුදුදහම කියන රාමුව. බුදුදහම හැර වෙනත් දහමක සරුනිසරු දේවල් වෙන් කරන්න බෑ. මිනිස්සු පින්වත්නි විවාහ වෙනවා අසාරංච අසාරතෝ. සාරංච සාරතෝ ඤත්තා. දැන් පැවිද්ද බුද්ධ ශාසනය කියන්නේ කොච්චර රහ දෙයක්ද බලන්න. කෙනෙක් පැවිද්දට ඇවිල්ලා බුද්ධ ශාසනයට ඇවිල්ලා බුද්ධ ශාසනය ඇතුලේ පිළිවෙත් පුරනවා නම් ඒ පිළිවෙත් පිරීම නිසා එයාට පින්වත්නි කාම ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු අයින් වෙනවා. කාම ලෝකයේත් එක්ක තියෙන ගනුදෙනු අයින් වෙනකොට එයා මේ කාම ලෝකයට කලකිරෙනවා. කාම ලෝකයට කලකිරෙද්දී එයා නිබ්බිදාවක් කියන්නේ නිබ්බිදාව නිසාම විරජ්‍යති. කලකිරීම නිසා එයාට මේ ලෝකයේ පිළිබඳ ලොකු නොඇලීමක් සකස් වෙනවා. නොඇලීම නිසා මිදිලා යනවා. ඒ නිසා කොහොමත්ම මම මේ කියන්නේ දැන් ওই තරුණ දරුවන්ට එහෙම මේ ප්‍රශ්නේ ගොඩක් තියෙනවා මේ තරුණ මදිය කියලා එකක් තියෙනවානේ. අන්නේ තරුණ මදිය ජීවිතයට එද්දී බුදුරණන් වහන්සේ කියන ওই තරුණ මදයෙන් මත් වෙන මිනිස්සු
කායිකව වාචසිකව මානසිකව වැරදි කරනවා කියලා. කියන්නේ යාළුවට ඒක ගානක් නෑ. ලොකු වෙනකොට අම්මට තාත්තා කියන දෙයක් අහන්නේ මුරණ්ඩු වෙනවා. එයා තරුණ මදෙන් මත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා. තරුණ කාලෙට ආවට පස්සේ තරුණ මදෙන් මත් වෙන්න එපා. හා යොබ්බන ජරාන්ත. මගේ මේ යෞවනකම මරණයෙන් වයසට යෑමෙන් කෙලවරියයි. ජරාන්තනේ. ජරාව කෙලවර කොටගෙන පවතින්නේය. ලෙඩවීම වයසට යෑම ස්වභාව කරගෙන තියෙනවාය. දිරීම ස්වභාවය කරගෙන තියෙනවාය කියන යථාර්ථය පින්ගන්නේ යමකට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නෙම ඒ පිළිබඳව ගෞරවයෙන් අධ්‍යයනය කරොත් ඒ පිළිබඳව ගෞරවයෙන් සොයා බැලුවොත් විතරමයි. ඒ නිසා මම වයසට යනවා කියලා දැනගෙන කයින් දුෂ්චරිත කළොත් කරන කලට පව මිහිරිය මේසේ විඳින කලට දුක් දැඩි වෙගිනිසේ. කයින් දුෂ්චරිත කළොත් ඒ දුෂ්චරිතවල විපාක විදියට සංසාරේ දැන් බුදුරණවහන්සේ කවට අර සුබ මානවක ඇවිල්ලා අහනවා ස්වාමීනි ඇතමෙක් සුදුයි ඇතමෙක් කළුයි. මොකද්ද මේ වෙනස? ඇතමෙක් උසයි ඇතමෙක් කොටයි. මොකද්ද මේ වෙනස? ඇතමෙක්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් ඇතමෙක්ට හොඳට ඉගෙන ගන්න බෑ. මොකක්ද වෙනස? වෙනස තමයි අපි මේ ජීවිතේ තේරුම් ගන්න ප්‍රමාණයට පින්වත්නි අපිට මේකෙන් ගැලවීමක් සකස් වෙනවා කියන එක. වෙන මොකක්වත් නෙමෙයි. අපි මේක තේරුම් ගන්න ප්‍රමාණයට දැන් අර කායික වාචික දුෂ්චරිත කරාම මේ බලන්න මේ යථාර්ථය ඒ කර්මවලදී කෙනෙක් උස වෙන්නත් කොට වෙන්නත් සුදු වෙන්නත් කළු වෙන්නත් දක්ෂ වෙන්නත් අදක්ෂ වෙන්නත් හේතුව පෙර ජීවිතේ කායිකව වරදව හැසිරෙච්ච නිසා. දැන් මේ පාර ඔබට ওই ලැබිච්ච ශරීරයත් එක්ක ලැබිච්ච තරුණකමත් එක්ක ලැබිච්ච හයියත් එක්ක මේ ජීවිතේ වරදව හැසිරුණොත් මේ ජීවිතේ වැරදි දේවල් වලට ගිහිල්ලා කායිකව ඔබ කරන්නේ වැරදි නම් වාචසිකව ඔබ කරන්නේ වැරදි නම් මානසිකව ඔබ කරන්නේ වැරදි නම් මේවා ලේසි නෑ. ඔය ප්‍රාණඝාත කරන්න එපා දත්තා දානි කරන්න එපා කිය බුදුරන් වහන්සේ මේ නිකන් කට කහනවට කියපු බණ නෙමෙයි මේවා. ප්‍රාණඝාතය කරොත් සංසාර ජීවිතේ දීර්ඝායු සම්පත්තිය නැති වෙලා ඔබ අතරමඟ මැරෙන්න පුළුවන්. ඒ නිසා කිව්වා ඔය අතරමඟ මැරෙන අතරමඟ ලෙඩ වෙන කෝලම් වලට නොයා ඉන්න නම් මේ පාරවත් ප්‍රාණඝාතය නොකරපන්. ඒව කළොත් සංසාර ජීවිතේ ප්‍රාණඝාතයට අදාළ විපාක ලැබෙන්න පුළුවන්. අදත් හොරකම් කරන්න එපා කිසිම වෙලාවක. හොරකම්නම් කරන්න එපා පින්ගන්නේ. ඔබේ හොරකමට භාජනය වෙන කෙනා අලියෙක් වෙලා හිටියා. ඔබ කුඹුරක් වගා කළොත් කුඹුරට ඇවිල්ලා කුඹුර හරි කාලේ යන තරම් මේ හොරකම කියන එක සංසාර ජීවිතේ පෙන්වනවා. ඔබට ඉතින් ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ ලොකු අවස්ථාව ඇතුලේ ඉස්කෝලේ ගිහිල්ලා ආසාවෙන් භූගෝලය ඉගෙන ගත්තා වගේ පුරවැසි අධ්‍යාපන ඉගෙන ගත්තා වගේ ජීවිතය පිළිබඳව තේරුම් ගත්තා නම් අනිවාර්යයෙන්ම පින්වත්නි ඔබේ අධ්‍යාපන පාසල් කාර්යය නිමා වුණාට පස්සේ ඒ ඔන්න ඔය නිසා තමයි ඇත්තටම මම කියන්නම් බනට අහපු ප්‍රශ්නේ ඔන්න ඕ වගේ දේවල් නිසා තමයි වෙනවා මේ බනට අහපු ප්‍රශ්නේ කියලා මේ ජීවිතේ බනට අපි කියපු ප්‍රශ්නේ මිනිස්සුන්ට මේ වගේ සුළු ජීවිතයට පැටලීම් නිසා තමයි සංසාර ජීවිතේම අහිමි වෙන සංසාර ජීවිතේම පැටලෙන සංසාර ජීවිතේම රැවටෙන තැනකට හිතපත් වෙන්නේ. පිටින් එහෙමපත් වුණාට පස්සේ ඔබ විශ්වාස කරන්නේ සංසාර ජීවිතේ මිය දෙන්න උනාට පස්සේ ඒ වගේ කර්ම විපාක විඳින්න වෙනකොට බෙරිහන් දුන්නත් අර ලෝකමු නිරියවල් වල මිනිස්සු ඉන්නවා කියලා වගේ බෙරිහන් දුන්නත් කාටවත් නැහෙන්නේ. කල්ප ගානක් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් නෙමෙයි. කල්ප ගානක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් මම මේ කියන්නේ. කෝටි ප්‍රකෝටි ආයිත් කෝටි ප්‍රකෝටි ගානක් සංසාර ජීවිතේ දුක් විඳලත් ආයි මෛත්‍රී බුද්ධ ශාසනයවත් ලැබෙන එකක් නෑ. එනිසා ජීවිතේ තේරුම් ගන්න ලැබිච්ච අවස්ථාවකදී සාරංච සාරතෝ ඤත්වා සරු දේවල් සරු විදියට ගන්න නම් මං හිතන්නේ ඔබට පළවෙනියටම ලැබෙන්න ඕන ලාභය තමයි බුද්ධෝත්පාද කාලය. දෙවෙනියට ඔබට ලැබෙන්න ඕන ලාභය තමයි මේ බුද්ධෝත්පාද කාලේට සම්මුඛ වෙච්ච මනුෂ්‍ය ජීවිතෙදි මේ වෙනකොට ඔබට ඒක හොඳටම ලැබිලා. ඊළඟට ඔබට ලබා ගන්න තියෙන තව කාරණාවක් ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනය කියන එක. ওই දෙකටම කල්යාණ මිත්‍ර සේවනය කියන එක එකතු වුණාම කල්යාණ මිත්‍රය ඔබට ධර්මයේ කියලා දෙයි. කල්යාණ මිත්‍රය ඔබට ධර්ම ගැටලු විසඳලා දෙයි. මේ හැමදේම සම්මුඛ වෙලත් ඔබ ආපහු යන්න හදන්නේ සසරට නම් ඔබ ඔය අඩිය තියන්න හදන්නේ සාංශාරික භව ගමනට නම්
කසාද බැඳෙන ජීවිතයකට නම් ගෙවල් දොරවල් ඒවා පිළිබඳව බාහිර කිසිම දෙයක් කිසිම වැඩක් නැති දේවල් නෙමෙයි. ඒවා සම්පූර්ණයෙන්ම වැඩක් නැති දේවල්. ඒවා සම්පූර්ණයෙන්ම විනාශකාරී දේවල්. ඒවා සම්පූර්ණයෙන්ම අත තියන්න බැරි කුණු ගඳ ගහන කුණු ගොඩවල්. ඒ කුණු ගොඩවල් මැත්තේ මුලා වෙලා, ඔය අසුචි ගොඩවල් මැත්තේ මුලා වෙලා, මේ නිස්සාර ජීවිත මැත්තේ මුලා වෙලා Tamanගේ ජීවිතය යට කරගත්තොත්, Tamanගේ ජීවිතය කැප කරගත්තොත්, Tamanට ලැබිච්ච ජීවිතේ වෙනස් කරගන්න ගියේ නැත්තම් ඇත්තටම ඔබට කියන්න වෙන්නේ බුදු සරණයි කියලා තමයි. ඇයි? අස්සකෝ ලෝකෝ සබ්බං අපිට ඔක්කොම මේවා දාලා යන්න වෙනවා. මේ පිළිකුල් සහිත සංස්කාරයෙන් මිදිලා දැන් අපි හිතමුකෝ මේ දුවෙක් පුතෙක් මැරුණා කියලා. මේගොල්ලෝ මැරෙනකොට මේ අම්මලා තාත්තලාව එක්කන් යන්න බෑ සංසාරයට. ඒගොල්ලන්ට යන්න වෙන්නේ තනි සංසාර ගමන්. ඒ තනි සංසාර ගමනේ ආයි මේ අම්මලා එන්නේ නැහැ. දැන් වගේ වෙනකොට බඩගිනි කියනකොට කන්න දෙන්නයි. තිබහයි කියනකොට තේ දෙන්න යම්මල තාත්තලා සසරේනේ. දැන් ওই බලු පැටවු ඉන්නවා. පැටවු 5-6ක් ගහනවා. ගහලා බැල්ලෙට කිරි නෑ දෙන්න. ටිකක් වෙලා යනකොට මේ බලු පැටවු කිරි අදිනකොට බැල්ලි බෙල්ලෙන් අල්ලලා එළියට විසික් කරනවා. බෙල්ලෙන් අල්ලලා එළියට දාලා එනවා දෙන්න කිරි නැති නිසා. මොකද ඒ බැල්ලිට ඒකත් වේදනයි. එතකොට ඒ වගේ එක වේදනාවක් දෙකක් දරා ගන්න අම්මලට තාත්තලට පුළුවන් කමක් නැත්තම් කොහොමද මිනිස්සෙක් වෙලා මනුෂ්‍ය ජීවිතේ වගේ දුක් පීඩා රසක උරමකාරයෙක් බවට හිත හදාගෙන ඔබපත් වෙන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න පින්ගන්නේ. මේ තමයි අවස්ථාව. මේ අවස්ථාවේ මේක තේරුම් අරගෙන පුළුවන් නම් මේ වැඩක් නැති නිර්ර්ථක සංසාර ජීවිතින් සංසාර ගමනින් මිදලා යන්න උත්සාහ කරන්න. ඔබට ඒ සඳහා නොබෝ දිනකින්ම අවස්ථාව සැපයීලා ඇති. ඒ සියලුම අවස්ථාවන් ප්‍රයෝජනයට අරගෙන ඒ සියලුම අවස්ථාවන් හරියට ලං කර මේ බණ ඇහෙන එක. මේ බණ ඇහෙන එක තමයි ලොකුම අවස්ථාව. මේ බණ ඇහෙන එක, මේ බණ කියන එක, මේ ඔබට ලැබෙන තියෙන යෝනිසෝ මනසිකාර්ය, ජීවිතය පිළිබඳව කල්පනා කරන්න පුළුවන් ශක්තිය, සත්පුරුෂ අම්මල, සත්පුරුෂ තාත්තල, සත්පුරුෂ අසල්වාසීන් මේ ඔක්කොම ලැබිච්ච වෙලාවේ ආරණ්‍යයක් විහාරස්ථානයක් ඇසුරු කරගෙන ජීවිතය වෙනස් කරගන්න දඟලන කෙනෙක් බවට ඔබපත් වෙනවා නම් එයින් ඔබට මේ සංසාර දුක් ගිනි කෙලවර වෙන්න එක පාරමිතාවක් වෙයි. මට මේ කියන්න ඕනිකම තිබෙන්නේ මේ ධර්ම දේශනාව ඇතුළෙම යම් සබ්බ වචන පාවිච්චි වීම සිද්ධ කරන්න වෙන නිසා. එක සීමාවක් ඇතුළේ කිව්වට පිළිගන්නේ මේ ජීවිතේ කිසිම වැඩක් නැති ජීවිතයක්. මේ ජීවිතේ නවතින්නත් එපා. මේ ජීවිතේ ඇලෙන්නත් එපා. මේ ජීවිතේ තියෙන භෞතික සම්පත් වලට ආදරය කරන්නත් එපා. ඒවා වැඩක් නේ. ඒ දේවල් එක්ක ඇලුනොත්, ගැටුනොත්, වැඩුනොත්, පරාද වුණොත් වට යන්න වෙන සංසාර ගමන සුළුපටු එකක් නෙවෙයි කියන එකත් ඔළුවේ තියාගෙන ජීවිත රට තියන්න. එනිසා බුදුදහම හරිම ලස්සනයි. අපි ඇත්තටම ඊළඟ ධර්මදේශනාවල ඉඳන් ධර්මදේශනා මාලාවෙම මේ ජීවිතය තේරුම් ගන්න ඔබට අවශ්‍ය කරන කර්මස්ථාන මාලාවක් අලුතෙන් ආපහු ලබා දෙනවා. ඒ ලබා දෙන කර්මස්ථාන මාලාව ඇතුලේ ඔබට ආයිත් පුළුවන් නම් ඒව වඩලා ජීවිත යථාර්ථය පිළිබඳව තේරුම් ගන්න එවැනි වැඩසටහනකට සම්බන්ධ වෙන්නම එවැනි දේශනා මාලාවකට සම්බන්ධ වෙන්නම ඔබට පුළුවන්කම ඒකාන්තයෙන් ලැබෙයි. ඒ වාගේ එකකට හරියන්න පුත්පින්ගන්නේ එක භාවනා වැඩසටහනකට යන්න කොයි හරි තියෙන. දන්නවද ජීවිතේ එකපාරක් හරි. මේ හැමදාම බණහා මේක එක භාවනා වැඩසටහනකට යන්න කොයි හරි හොඳ ස්වාමීන් වහන්සේ නමක් කරන. ගිහිල්ලා මුල ඉඳන් කෙලවරට මහගන්න ස්වාමීනි මට කියන්න ජීවිත යථාර්ථය මොකද්ද? තණ්හාව මොකද්ද? පවිද්‍යාව මොකද්ද? පටිච්චසමුප්පාදය මොකද්ද? නිවන මොකද්ද? කොහොමද නිවන් දකින්නේ? ඇයි නිවන් දකින්නේ? මොකද්ද නිවන තියෙන සැපේ? මේ ඔක්කොම එක භාවනා වැඩසටහනකින් විසඳ ගන්න බලන්න. විසඳගෙන ජීවිතේ රට තියන්න. කොහොමත්ම ඒ ජීවිතේ රත තැබීම ඇතුලේ ඔබට ඔබේ සාංශාරික විමුක්තිය මේ විමුක්ති පරිපාචනීය ධර්ම කියලා එකක් තියෙනවා. කියන්නේ විමුක්තිය පිණිස මේරවිය යුතු ධර්ම මෝරගෙන සංසාරේ කෙලවර කරන්න ඔබට ඒකාන්තයෙන් පුළුවන්කම ලැබෙනවා. එහෙම පුළුවන් වෙන්න ඔබට මේ ධර්ම දේශනාවත් ඒකාන්ත හේතුවක්, පාරමිතාවක්, වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු.
ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.